සමහර කතා පටන්ගන්නේ කොහොමද කියලා දැනගෙන හිටියට ඒවා ඉවරවෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. තවත් සමහර කතා තියෙනවා ඒ කතාවල අවසානය මෙන්න මේ වගේ කියලා කියන්න අපිට පුළුවන්කමකුත් නැහැ. හැබැයි ඒ හැම කතාවකම ඇතුලේ හැංගිලා තියෙන ලස්සන කතාවක් තියෙනවා. අපි ඒ කතාව හොයාගෙන යමු. ඒක දිග කතාවක්. තාරුණ්‍ය වෙත අවස්ථාව ලබා දුන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයන්ත මහතාට ස්තුතියි. අයබෝන් 2021 අවුරුද්දේ පළවෙනි මාසෙම ගෙවිලි ඉවරයි. දැන් පෙබරවාරි මාසේ ආරම්භ වෙලා තියෙන්නේ. අපි ජනවාරි මාසේ පළවෙනි සතියේ ඉඳන් තමයි ඔයාලට මේ ඒක දිග කතාවක් ලං කරන්න කඳුරට ගුවනින් ඔයාලා හම්බ වෙන්න ආවේ. නොදැනීම කාලයක් ගෙවිලා ගිහිල්ලා මාසයක්ම ගිහිල්ලා ඔන්න අපි දැන් පෙබරවාරි මාසෙටත් ආවා. පෙබරවාරි කියලා කිව්වහම අපිට මතක් වෙන දේවල් දෙකක් තියෙනවා. ඔයාලා තරුණ අය නම් ඔයාලට අනිවාර්යෙන්ම මතක් වෙනවා පෙබරවාරි 14 වැලන්ටයින් ඩේ එක. ඒ තරුණයොන්ටනේ. හැබැයි ඔයාලා තරුණ වේවා බාල මහලු වැඩිහිටි මොන වයස් මට්ටමක වේවා ඔයාලට අනිවාර්යෙන්ම පෙබරවාරි කිව්වහම මතක් වෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට මතක් වෙන තව දවසක් වැදගත් දවසක් තියෙනවා. ඒ තමයි පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස් උත්සවය. ඉතින් අද ඒක දිග කතාවක් එක්ක අපි හිතුවා අපි හැමදාම සමරපු මේ පෙබරවාරි 4 වෙනිදාට සමරපු නිදහස ගැන කතා කරන්න. ඉතින් අද දවසේ මාත් එක්ක අපි මේ ඒක දිග කතාවක් නිදහස ගැන නිදහසේ කතා කරන්න එකතු වෙලා ඉන්න චමල් ලියනගේ ආයිබෝවන්. ඒ වගේම භාග්‍යා good afternoon. Good afternoon Kavin. Good afternoon Shamal. good afternoon භාග්‍යා. Shamal එකතුනේ නෑ ගිය සතියේ අපිත් එක්ක. සති දෙකක් එක දිගට. සති දෙකක් එක දිගට. හරියට මං කියන්නකො මොකද උනේ කියලා. ඔව්. මේ අපේ පවුලේ කෙනෙක්ගේ තිබ්බා මේ මංගල උත්සවයක්. ඒකේ දෙවෙනි මනමාලයට මම හිටියා. මම දැක්කා. හරිම ලස්සනයි එදා Shamal. බොහොම ස්තුතියි මේ. ඉතින් ඉඳලා ඒක තිබ්බේ නුවරින් පිට පළාතක. ඒක හින්දා මේ මට එන්න ඕන තරම් අවස්ථාව තිබ්බා මේ වැඩසටහනට. එනකොට මම ආවේ නැත්තේ ඔයාලා දෙන්නයි අපේ නිෂ්පාදකතුමයි හැමෝම හින්දා තමයි මම ආවේ නැත්තේ. එනකොට මම එන්න බැරි වෙච්ච එකට මම ඉස්සල්ලාම සමාව භජනය කරනවා. අනේ සමාව වෙන්න. මං නැති පාළුව ඔබට දැනුණා නම් ඔන්න අද ඉඳලා මම ඔන්න ආයෙත් ඉන්නවා. හරි. ඔන්න දැන් භාග්‍ය මේ ඔයා නිදහසෙන් දින්නේ. මානසික නිදහසද ගැනද Shamal කියන්නේ? මම නිකන් අහන්නකො නිදහසෙන් දින්නේ. නිදහස මම නිදහසේ ඉන්නවා. ඔව්. ඉනර් පීස් එක තියෙනවා නිදහස. නිදහස තියෙනවා. නිදහස තියෙනවා. කවින්ටත් නිදහස තියෙනවා. ඔව් ගොඩක් දුරට. නිදහසක් තියෙනවා. මොකද්ද නිදහස කියන්නේ? නිදහස කියන්නේ ඒක තමයි මම අර කලින් කිව්වා වගේ දෙවිදිහක් තියෙනවනේ දැන් 4th of February ඔව් කියන්නේ Independence Day අපේ ලංකාවේ. එතකොට Independence Day 4th of February තියෙනකොට අපි ඒක සිංහලෙන් අපි කියනවා මේ නිදහස් දවස කියලා. ඔව්. දැන් Independence කියන්නේ නිදහස නෙමෙයි. Independence. ඒක දෙකකට කඩන්නකො Shamal. Independence කියලා. Depend කියන්නේ අපි කෙනෙක්ගෙන් යැපෙනවා. right? Depend. Independ. ඒක නිකන් in කියන එක ඔයා කියලා හිතන්නකො. තමන්ගෙන් යැපෙනවා. ස්වාධීනත්වය. ඔව්. එහෙම හිතන්න ටිකක්. ඒතර එතන ස්වාධීනත්වයයි නිදහස කියන්නේ freedom. දැන් අපි නිදහස් දිනය කියලා සමරුවට අපි කියන්නේ independence day කියලා. ඒක වෙනස්. ඔව් නේ. වෙනස්. දැන් ඔය මේ භාග්‍යාව ඉන්ඩිපෙන්ඩන්ට් ගැන කතා කරනකොට චමල් මමත් ඔය නිකන් ගියා මේ විකිපීඩියා පැත්තේ. අපි සාමාන්‍යයෙන් වචනයක් අහුනොත් අනිවාර්යෙන්ම යන තැනක් නේ විකිපීඩියා පැත්ත. විකි පැත්තේ යනකොට විකි පැත්තේ තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් ගැන ලස්සන කතාවක්. යාලා කියනවා පුද්ගලයෙක් හරි ජාතියක් හරි රටක් හරි ඒකේ පදිංචි ප්‍රජාව ජනගහනය හරි ඒකෙන් යම් කොටසක් හරි තමන්ගේ භූමිය ඇතුලේ මේ ස්වයං පාලනයක් හරි මේ ස්වෛරීභාවයක් හරි ප්‍රකාශ කරනවා නම් ඒක තමයි ඉන්ඩිපෙන්ඩන්ට්. එහෙමත් නැත්නම් ස්වාධීනත්වය කියලා. ඒක කියන්නේ විකි. ඔව්. දැන් මෙහෙමනේ ඒක දිග කතාවක් එක්ක අපි හැමදාම ඔබට ළඟට ගෙනල්ලා දුන්නේ සමහර විට ආදරය. එහෙම නැත්නම් අලුත් දේවල්. ඔන්න අද අපි ගෙනල්ලා තින්නේ මේ නිදහස ගැන. ආදරය ගැන කතා කරනකොට ආදරය එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්නේ. නිදහසත් ඒ වගේම එක එක විදිහට දැනෙන්නේ. සමහර විට
ලංකාවේ ගොඩක් අයට දැනෙන්නේ පෙබරවාරි 4 වෙනිදාට තමයි හොඳම නිදහස තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක නිකන් බහුතර යෞවනයන්ට ඔව් නිදහස දැනෙන්නේ 14 වෙනිදාට කියලා හිතන් ඉන්නවා. අනිවාර්යෙන්ම. ඔව් ඒ වුණාට හැමදාම නිදහස තියෙනවා. එනට දෙසැම්බර් නෙමෙයි සමාවෙන්න පෙබරවාරි 14 වෙනිදාට මං හිතන්නේ ගෙවල් වලිනුත් පොඩි සහනයක් දෙනවා නිදහසට. නිදහසයි ආදරේ පටලව ගන්නවනේ ගොඩක් අය. ඊට කලින් ගීතයකට ගිහින් එමු. ඒක දිග කතාවක්. කෙතුරස කරලා ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා හතරට සහරා ගලන ලෙස රස දහරා එලි සම නොමරා ගයමු නිදහස සමරා නිදහස ලැබුණා මල්ලි නිදහස ලැබුණා තලු මරන්ට මිහිරි අකුරු 4ක් ලැබුණා ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා එලි වෙනකොට නිදහස අහසින් ගෙට රැටුණා ඔඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ ලනුව සුද්දගේ උනත් පොඩි ගහ අපගේ නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ ලේ හැලුනේ නෑ සුද්ද තරහ උනේත් නෑ යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ අදත් බොමු ඒ නිදහස් පානෙ සුමිහිරි තවත් සුමිහිරි අද ඒ පානෙ මිතුරනි හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරිලක නිවන් දකිත්වා අපගේ ජනනායක කැල බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරිලක නිවන් දකිත්වා අපගේ ජනනායක කැල නන්දාමාලිනියන්ගේ නිදහස් බයිලානේ අපි පළෙන්ට මැහුවේ. ඒක අහනකොට මං හිතන්නේ අපි අහන් ඉන්න ඔයාලට හිතෙන්නේ නැති. ඇත්තටම අපි නිදහස්ද? මේ ප්‍රශ්නේ ඉන්න ඇති. ඒ කියන්නේ අපි ඇත්තටම පෙබරවාරි 4 වෙනිදා දැන් අපි ජමල් දැන් මේ KCC පරිසරයට එනකොටත් දැන් ඇත්තටම මමත් දැක්ක දේ තමයි හැම ගෙදරකම වගේ මේ වෙනකොටත් ජාතික කොඩියක් දාලා තියෙනවා. ඔව්. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම මෙහෙමයි අපි යුද්ධ කරලා මෙහෙම අපි නිදහස ලබා ගත්තා කියලා අපේ යාළුවෝ මිත්‍රයෝ කතා වෙනවා. ඕකට මේ මම හොඳම කතාවක් කියන්නද? ගොඩක් වෙලාවට කවින් මේ සාමාන්‍යයෙන් පන්සලක් ගාවින් යනකොට පල්ලියක් ගාවින් යනකොට සමහර අය මේ තමන් ඉඳගෙන ඉන්න සීට් එකෙන් සුට්ටක් නැගිටලා පොඩි ගරු කිරීමක් දක්වනවා. ඒ වුණාට හිත ඇතුලේ තියෙන්නේ හරි කුහකකම්. හරි අනවශ්‍ය වැඩ තියෙන්නේ. ඒ කියන්නේ මේ ගරුත්වය දක්වනවා. ඒ වුණාට අර තියෙන්න ඕනේ භක්තියක් ඒ කියන්නේ තියෙන්න ඕනේ හොඳ දේවල් එයාගේ ඇතුලේ නැහැ. නමුත් අර පන්සලක් අයිනින් යනකොට පල්ලියක් අයිනින් යනකොට අනිවාර්යයෙන්ම අර
එක්ක වඳිනවා මම දැකලා තියෙනවා බයිසිකල් වල පවා. බයිසිකල් වල පවා අර පොඩ්ඩක් නැගිටලා යනවා. ඒතර ජාතික කොඩියක් ගැහුවා කියලා ජාතික කොඩියක් ගෙදරක් ඉස්සරහා හෝ ආයතනයක් ඉස්සරහා එක දැම්මා කියලා ඔබ නිදහසේ ඉන්නවා කියලා ඔබට හිතනවද? එහෙම හිතනවනේ ඒක සෑහෙන ප්‍රශ්නයක්. ඔව් දැන් මේ ඒ කියන්නේ දැන් අපි හිතනවා අපි නිදහස්. ඔව්. 48න් පස්සේ අපි ජාතියක් විදිහට නිදහස් වුණා. අපි ඇත්තම කියන්නේ අපි හරි දැන් කාත්වත් බැඳීමක් නෑ. අපි හරි නිදහස් ජාතියක් කියලා අපි හිතනවා. හැබැයි මේ ඇත්තටම අපි නිදහස්ද කියන කතාව ගැන ජාතික කොඩියත් එක්ක කතා කරන චමල් මට මතක් වෙනවා මේ මීට අවුරුදු 2කට විතර කලින්. ඒක මේ Facebook එකේ ලොකුවටම ඒ පෝස්ට් එක ගියා. මේ ලංකාවේ ජාතික කොඩිය කොළඹ කොටුවේ විකුණපු වෙලාවක ෆොටෝ එකක් ගහලා කෙනෙක් දාලා තිනවා Facebook එකේ. අනේ මේ අපි මේ ජාතික කොඩියේ මුල්ලේ ගහලා තිනවා made in China කියලා. ඒ කියන්නේ ලංකාවේ ජාතික කොඩියත් අද චීනෙන් print කරලා එවන තැනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අන්තිමට බලනකොට මේ ගීතේ කියන වගේ සිංහාපේ තමයි. සිංහාපේ. හැබැයි ඇත්ත කතාව ජාතික කොඩියක් එන්නේ චීනෙන්. ඔව් මෙහෙමනේ. ඒ තරමටම අපි අද වෙනකොට ඒ තැනටම වැටිලි ඉවරයි. ඉතින් මේ ඇත්තටම අපිට ඒ නිදහස ගැන අපි කොච්චර කතා කරත් මං හිතන්නේ අපිට ඒ නිදහස ගැන තියෙන වටිනාකමත් පෙබරවාරි 4 වෙනිදාන් පස්සේ ලොකුවට හිතන්නේත් නැහැ. මං හිතන්නේ ඒක රටේ ජනතාවගේ ඉඳලා දේශපාලඥයාගේ ඉඳලා මේ නිදහසේ තියෙන වටිනාකම ගැනත් මං හිතන්නේ මේ ලොකුවට බරක් තියන්නේ නැහැ. ඒක නිකන් අර මම අර අපි අර මේ මයික් එක ඔෆ් කරලා අර ගීත විරාමයේ යන වෙලාව කතා කරා වගේ මේක නිකන් අර මැයි දිනේ වගේ. ඔව්. ඒ දවසට විතරක් සීමා ඒ දවසට විතරයි. ඒ කියන්නේ මැයි පළවෙනිදට කම්කරුවා තරම් දෙවි කෙනෙක් නැහැ. ඔව් කරේ තියාගෙන අරන් යන්නේ. දැන් ඔය හැබැයි මැයි දෙවෙනි දෙන්දලා ඔහුට යන්න වෙනවා ආයේ මුට්ට කර ගහලා ඉඳලා අරගෙන පාරයිනේ හිටගෙන ඉන්නවා කම්කරුවා කියන කෙනා. ඔකට මට මේ හොඳ කතාවක් මතක් වුණා කවින් මේ නිදහසද අපි නිදහස ගැනනේ කතා කරන්නේ. දැන් නිදහස කියන දේ ගත්තාම ගොඩාක් අයට හිතෙන්නේ ෂා මේ අවුරුද්ද නම් මාර අවුරුද්දක් මේක මාර නිදහස් මේ නිවාඩු තියෙනවා අර අපි කිව්වේ කලින් වැඩ සටහන ගන්න බෑඩ් බොයිස් වීකෙන්ඩ්ස් ද අරවාද මේවාද ඔක්කොම තියෙනනේ. හරි නිදහස්. අනේ හරි නිදහස්. කොහොම හරි මේ නිදහසට බෑඩ් බොයිස් වීකෙන්ඩ් නම් චමල් ගන්නවනේ ඔයා. ඔව් මම කොහොමත් මගේ මුළු ඉයර් එකම වීකෙන්ඩ්ස් බෑඩ් බොයිස් වීකෙන්ඩ්. බෑඩ් බොයිස් වැකේෂන් තියෙන්නේ. Vacation, ඔව්. වීකෙන්ඩ් එකකුත් නෙවෙයි. එතකොට දැන් නිකන් හිතන්නකෝ අර නිවාඩු ටික බලලා ෂා කියලා වැඩක් නෑ මේ අවුරුද්ද නම් කියලා හිතනවා. අන්තිමට මොකද දන්නවද උනේ? අන්තිමට කොරෝනා කියලා එකක් ආවනේ. ඔව්. ඊට පස්සේ මුළු අවුරුද්දම නිවාඩු කරා. දැන් හරිනේ. දැන් හරි. නියමයි. දැන් නියම. දැන් ගෙදරට පඩියනවා. තමන්ගේ සැලරි එක ගෙදරට එනවා. පාන් වෑන් එක ගේ ගාවට එනවා. එළවලු ලොරිය ගේ ගාවට එනවා. මරුනේ? මරු. දැන් ඒ මේ කියන්නේ ඒ කියන්නේ කඩේට යන්න ඕනේ නෑනේ. නෝනගෙන් දැන් කසාද බැඳපු කෙනෙක් නම් නෝනගෙන් ප්‍රශ්න නෑ. කඩේට දුවලෙන් කඩේට දුවන්න ඕනේ. ගේ ගාවට ඉන්න. ගේ ගාවට කඩේනවනේ. ගේ ගාවට කඩේ එනවා. අර ඒ මට්ටමට පත් වෙලා තියෙනවනේ. ඔව්. එතකොට ගොඩාක් වැඩ කරපු ජනතාව වැඩ නොකරපු ජනතාව හැමෝම ගෙවල් ඇතුළට වුණා. මේ නිදහස කියන දෙයට. නිදහසේ ඉන්නනේ දැන් ගෙදර ඉන්නනේ නිදහස තියෙන්නේ. චමල්ට හිතෙන්නද මේ නිදහස කියන එක හරිම එක්ස්පෙන්සිව් කියලා? ඔව් අනිවාර්යෙන්ම. ඒක තමයි මම කියන්නේ. හරිද? ගන්න බෑ. ගන්න බෑ. ලේසියෙන්. ඒක හරි එක්ස්පෙන්සිව් නේ. හරි මම Expensive. ඔයාගේ ලොජික් එකට එනවා. හරිද? ඒ එක්ස්පෙන්සිව් ෆ්‍රීඩම් එක ගන්න හැමෝටම බෑනේ. බෑ. හැබැයි මුළු ලෝකෙටම එකපාර දුන්නා. ඔව්. මේ ෆ්‍රීඩම් එක. ගෙවල් වලට එලා ඉන්නකෝ. වැකේෂන්. ඔව් වැකේෂන්. හැබැයි මං එතන පොඩි තර්කයක් දානවා චමල්ගේ පැත්තට. චමල් කියන නා කොරෝනා අපිට ෆ්‍රීඩම් එකක් දුන්නා එක රැය මුළු ලෝකෙටම කියලා. ඔව්. හැබැයි මම මෙහෙම තර්කයක් ගේනවා. ඒ වුණාට අපිට හුස්ම ගන්න තියෙන නිදහස නැති කරන්නේ. දැන් ඇත්තම අපි එළියට යනකොට අපිට මාස්ක් එක දාගෙන යන්න වෙලා තියෙනනේ. ඔව්. කොච්චර ගෙදර ඒක ඉඳලා නිකන් කාලා habit බීලා එකක් ඉඳ වෙලා. තිබ්බත් අපිට එළියට එන්න ඇවිල්ලා හුස්ම ගන්න තිබිච්ච නිදහස නම් කොරෝනා නැති කරා. ඒකත් අපි මතක් කරන්න. ඔව් ඒක හරි මම ඒක කියන්නම තමයි හිටියේ කොහොම හරි කලින් කිව්වා මං කියන්නේ දැන් අපිට හිතෙන්නේ ඒකනේ නිදහස කියලා ඒ වුණාට මේ ගේ ඇතුළේ හිටපු මාස ටිකට මං හිතන්නේ මිනිසුන්ට පිස්සු හැදුන්නේ නැති ටිකම ඇති ඔව් දැන් මේ පෙබරවාරි දැන් 4 අපිට නිදහස කියන දේ දුන්නා. එතකොට මේක නිදහස කියන දේ අපිට දුන්නා නම් ඒක නැති උනේ කොහොමද? ඒක සෑහෙන ලොකු ප්‍රශ්නාර්ථයක් ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඉතිහාසය කතා ඇතුලින් බලන් යනකොට අපිට කියන 1505 නේ.
ඔක සින්දුවකක් තියෙනවා. ලොරෙන්සෝ දල්මේදා කොළොන්තොටට යහපත් නාවිකයා. කොහොම හරි මේ කොළොන්තොටට පෘතුගීසි කාර්යය ආපු දවසේ අපේ නිදහස නැති වුණා කියලා. මේ දැන් අපි ඉන්නේ කඳුරටනේ. ඔව්. ඔය කඳුරට නොවන අය ඒ කට්ටිය නම් නිදහස නැති වුණා කියලා කියන්නේ ඒ දවසට නෙවෙයි. ඒ කට්ටිය කියන්නේ උඩ රටේ ඉන්න උඹලා තමයි 1815 සුද්දට ලියලා දුන්නේ මේක. එදා ඉඳලා තමයි මේ රටේ නිදහස නැති වුනේ. එතකොට යාලා කියනවා 1815 කියලා දවසක්. හැබැයි මෙහෙම එකයි. ඒකට අපිට මෙහෙම කියන්න පුළුවන්. එතකොට ඒ දවස්වල මේ කන්ද උඩරට විතරයි තිබිලා තියෙන්නේ. වටේ තිබිලා නැහැ. වටේ තිබිලා නැහැ. ඔව්, ඒ කියන්නේ කෙලින්ම ඉංග්‍රීසියෙන් සුද්දාවේ කෙලින්ම නුවරට. බෝට් නැවේ ඇවිල්ලා නුවරින් තමයි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. කියන කලම්බෝ දැන් වෙස්ටර්නයිස්ඩ් වුණාට ඉස්සර නුවර තමයි නේ හැපනින් තිබිලා තියෙන්නේ ඔව්, මේ දවස්වල වරාය ප්‍රශ්නේ යන්නේ. ඔව්. ඒ විදිහේ ලොජික් එකක් මේ දවසටත් ආවනම් මේ වෙනකොට පේරාදෙනියේ වරායකුත් තියෙනවා. පේරාදෙනියේ බීච් රිසෝටුත් තියෙනවා. අනිවාර්යයෙන්. නෑ සාමාන්‍ය දැන් මෙහෙමයි දැන් මං හිතන්නේ යාලා සමහරකට තර්කයක් විදිහට හිතනවත් දන්න දැන් අපි සාමාන්‍ය ඔය මාලිගාව ගාව තියෙන වැවට හරි ගෞරවයට කතා කරන්නේ කිරි මුහුද කියලානේ. ඒ කට්ටිය හිතන්නේ මේ මුහුදෙන් ඇවිල්ලා සුද්ද ගොඩ බෑව කියලා හිතනවත් දන්නෙත් නෑ ඉතින්. ඔව්. ඒක ඉතින් යාලා හිතනදී. අනේ මන්දා. කොහොම හරි ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ දැන් අපි කතා කරපු නිදහස නැති වුණේ කවදද කියන ප්‍රශ්නෙට අපි හැරෙනකොට ඇත්තටම ඉතින් එක එක්කෙනා දෙන තර්ක එක එකයි. හරි දැන් අපි කියමු 1505 දී නැති වුණා කියලා. ඊට කලින් අපේ නිදහස නැති වෙච්ච දවස් නැද්ද? ඒ කියන්නේ අපි ඉන්දියාවෙන් එහෙම යටත් වෙච්ච දවස් තියෙනවනේ. අනිවාර්යෙන්ම. එතකොට අතීතෙන් ගත්තොත් ඊට පස්සේ 48ට පස්සේ අපි ගත්තොත් 48න් පස්සේ නිකන් ඇවිල්ලා පොත කස්සම් කළා රාජ්‍ය නායකයන් අස්සන අරගෙන උඹලා අපෙන් යටත් කියලා අස්සන නොගත්තට අපි වෙනත් රටවල වලට යටත් වෙලා 48න් පස්සේ ඉඳලත් නැද්ද? කෙටියෙන්ම රටක් විදිහට අපි ගත්තොත් මේ පුද්ගලයෝ විදිහට අපේ නිදහස අහිමි වෙච්ච අවස්ථත් නැද්ද? එහෙම බලපුවාම ඇත්තටම අපි නිදහස්ද? මේකයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ඉතින් කොහොම හරි අපි කලින් ගීතෙට යනවා නම් දැන් මේ කවින් ඔයා කියපු කතාවට මට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. නිදහසනේ. අපි නිදහසක් ලබන්න නම් අපි දේවල් කැප කරන්න ඕනේ. මොකද තව කෙනෙක්ට අපි නිදහසේ ඉන්න දෙනවා නම් විතරයි අපිට නිදහසේ ඉන්න පුළුවන්. හරිද? අනිවාර්යයෙන්ම කවින් එතකොට තවත් කෙනෙකුට කැපකිරීමක් කරනවා නම් හරිද? ඔන්න මම දෙවෙනි පාරත් හරිද කියලා ඔයා මන් දිහා බලන් ඉන්නනේ මට නැත්තම් හරි අමාරුයි. කවින් බලාගෙන ඉන්න චමල් දිහා. සමල් දිහා අද ලස්සන කොණ්ඩෙත් පීරාගෙන ඇවිල්ලා තියෙන මං හිතන්නේ ඒකටම. ඔව්. ඔව්. හරිද? එතකොට තව කෙනෙක්ට අපි කැප කරන්න ඕනේනේ. අනිවාර්යයෙන්. අවස්තික පිරියයි. ආවස්තික පිරිවැයක් තියෙනවා. අපි කැප කරන්න ඕනේ දෙයක්. එතකොට මේ කැප කරන දේවල් මත අපේ නිදහස රඳා පවතිනවා. හැබැයි ඒ දේවල් කරන්න අපේ කොන්ද කෙලින් තියෙන්න ඕනේ. අපේ කොන්ද කෙලින් තියෙන්න ඕනේ. රට ඉස්සරහට යනවා නම් නායකයන්ගේ කොන්ද කෙලින් තියෙන්න ඕනේ. නැද්ද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම. ඔකට හොඳම උදාහරණයක් තමයි මේ ලංකාව ඇතුලේ කොහොමද නායකයෝ ඉන්න කොන්ද කෙලින් තියෙන. අපි නැහැ කියන්නේ නැහැ. කොහොමුණත් රුසියාවේ ජනාධිපති පුටින් මහත්මයා ලංකාවේ බෝම්බේ පුපුරපු වෙලාව කියනවා මගේ රටේ බෝම්බේ පිපුරුවා නම් මං මිනිත්තු 7ක් ඇතුළත ඒ ත්‍රස්තවාදියොන්ව මුළු ලෝකෙම ඉන්න ඒ ත්‍රස්තවාදියොන්ව විනාඩි 7න් නැති කරනවා කියලා. ඒ වගේ කොන්ද කෙලින් තියාගෙන දේවල් කියන්න පුළුවන් නම් මං හිතනවා මීට වැඩිය තැනකට මීට වැඩිය හොඳ නිදහසකට අපේ රට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ආයෙත් අපිට නිදහසේ නැති වුණේ ඇයි කියන ප්‍රශ්නේ තියලා අපි යන් ගීතයකට. ඒක දිග කතාවක්. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමිරකින්නට උනුත් කැපවෙන බව කියා ගිවිසුමේ පස් වනවගන්තිය පෙනි පෙනිම වැල
සිරිත් ගත් අයට සැලකිලි හෙළ සිරිත් පල්ලට ගියා එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා සුදු කිරීටය කරපු කෙනහිලි කම්වලට හිත දැඩි වුණා කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා වෙල්ලස්සදින් තැන්න තැන තැන වීර දරු කැල රැස් වුණා නැගුණු රණබෙර නාදනු සිහ ධජය සුලගේ ලෙල වුණා රටේරාල කිව්ලෙ ගෙදර මොහොට්ටාල හිමි ඉහගම රතන පාල පෙරමුණ ගන්තයි උදාර වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න සුද්දා එවපු කැප්පෙටි පොළ නිලමෙ හැරුණේ රට රකින්න සුද්දා එවපු කැප්පෙටි පොළ නිලමෙ හැරුණේ රට රකින්න කැලේ කොලේ ජලදුර්ගෙන් මරුහි සර වැහි වැත්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැත්සා ගහට විපත ගහම වේ හටනේ රහස් පිට දුන්නා එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පණ දුන්නා සියලු පිරිමි හරකබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා ගෙත්වතු ටික අඩු කොටු ටික උන්න විදින් ගිනි තිබ්බා අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාලු සුදුතුවක්කු බිම නවන්න කියපුනුවන ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපුනුවන ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න කවින් භාග්‍ය දැන් මේ හරි අපූරු ගීතයක් නේ ඉස්සලා වාදනය වුණේ අනිවාර්යෙන්ම මේ ගීතේ එක කොටසක කියනවා මේ ලංකාවේ යටත් කරගත්තේ සුද්දාගේ කළු වැල්ල කුරු වලට කියලා. එතකොට අපිට පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා. යුද්ධ තිබ්බේ නැද්ද එතකොට? මොකද වැල්ල කුරු වලින් ගහගන්නද? බෑනේ. ඒත් මේ ලංකාව ඇතුලේ එහෙම යුද්ධ කරන්න තරම් ලංකාව කියන්නේ යුද්ධ කරලා යටත් කරගන්න තරම් ප්‍රශ්න තිබ්බද? ඒ කියන්නේ තමයි දැන් අපි ගත්තොත් එහෙම මේ යුද්ධ කරලා ගන්න උත්සාහ කරපු අවස්ථා ලංකාවේ ඇති තරම් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපි ගත්තොත් 1505 පෘතුගීසීන් එනකොට යුරෝපයේ අධිරාජ්‍ය ක්‍රමය ගත්තහම ඒ තිබිච්ච ප්‍රබලම රටවල් වලින් එකක් තමයි යුද්ධ ශක්තියෙන් තිබිච්ච ලොකුම රටක් තමයි පෘතුගාලය කියන්නේ. හැබැයි ඒ කට්ටිය මෙහෙට ඇවිල්ලා ලංකාවට ආවට පස්සේ මේ මුල් ඒරියාවලදී තමයි පෘතුගීසීන් ආසියාවේ ජාතියකින් හොඳම එකෙන් යුද්ධකින් පෙරදුනේ. හොඳටම පෙරදුනේ. එතකොට එහෙම යුද්ධ කරලා දිනන්න බෑ. ඊට පස්සේ ලන්දේසින් ආවා. ලන්දේසින් එනකොට ඒ යුගයේ වෙනකොට අධිරාජ්‍යවාදී කාලවල හිටපු ප්‍රබලම ජාතින්ගෙන් එකක් ලන්දේසින් කියන්නේ. හැබැයි ඒ කට්ටියත් යුද්ධ නොකර නෙවෙයි.
යුද්ධ කරලා අන්තිමයට මේ මහනුවරටත් පහර දීලා මේ මුහුදෙන් යම්කිසි වටක් මේ කියන්නේ මුහුදු බඩ ප්‍රදේශයෙන් යම්කිසි ප්‍රමාණයක් ඒ කට්ටිය ඉල්ල ගන්නවා. හැබැයි මුළු ලංකාවම අල්ල ගන්න එයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔව්. යුද්ධ කරා. ඉංග්‍රීසිමුත් වෙනවා. 1803 දී විතර ඒත් යුද්ධ කරනවා. යුද්ධ කරලා ඇවිල්ලා ඒත් මේ රට අල්ල ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අපේ ලංකාවේ කට්ටිය එකතු වෙලා යුද්ධ කරලා උන් එලවනවා. ඔව්. කෙටියෙන්ම කියනවා නම් මේක යුද්ධ කරලා අල්ල ගන්න ලොකුවටම මේ ලෝකේ ඒ යුගවල හිටපු ප්‍රබලම රටවල් Tamanට තියෙන උපරිම ශක්තිය දාලා යුද්ධ ශක්තිය දාලා ලංකාව අල්ල ගන්න සම්පූර්ණ උත්සාහයක් දරනවා. හැබැයි හැම සටන් ක්‍රමයකදීම මේ රට බේරෙනවා. ඒක රටේ වාසනාව. ඒ කියන්නේ ඔවුන් පරාජය වෙනවා අනිවාර්යෙන්. සටන් වලින්. කියන්නේ කටු කිනිසි අමෝරාගෙන ඇවිල්ලා මිනිස්සු මරාගෙන කරපු ඒ සටන් වලදී ඔවුන් පරාජය වෙනවා. නමුත් අපි පරාජය වෙන්නේ අර වැල්ලකුරු වලට. ඒකයි මේ ගීතෙත් කියන්නේ වැල්ලකුරු වලට තමයි මගේ රට යටපත් කරගත්තේ කියලා. නිදහස නැති වෙනවනේ. ඒනට අපිට නිදහසක් තියෙනවා කියලා අපි කියනවා. නිදහසක් තියෙනවලු අපිට. ඒ කියන්නේ මම කියන්නේ මේ අපිට මේ 4 වෙනිදාට තියෙන නිදහස නෙමෙයි මම කියන්නේ. අපිට මානසික නිදහස අපිට ඒ වගේ දේවල් තියෙනවනේ. ඒ නිදහසක් තියෙනවලු. වෙනට භාග්‍ය කියන එහෙම නිදහසක් නැල්ලු. මොකද්ද භාග්‍යයේ කතාව? මානසික නිදහස චම. මානසික නිදහස choice එකක්. ඒක දැන් මානසික නිදහස මම ඇති කරගන්න ඕනේ කියන මේ අයිඩියා එකේ තමන් ඉන්නවා නම් ඒක තමන්ගේ choice එක. තමන්ටම තමයි පුළුවන්කම තියෙන්නේ මානසික නිදහස ඇති කරගන්නයි නැති කරගන්නයි. දැන් ඔය ශමල් කිව්වාගේ දැන් අපිට මේ නිදහස කියන දේ දැන් පෙබරවාරි 4 වෙනිදා නිදහස අපිට තියෙනවානේ. ඒ වගේ දැන් යුද්ධ කරලා ලංකාව යටත් කරගන්න බැරි වුණා කවින් නේද? එතකොට දැන් කාලේ හැබැයි යුද්ධ කරලා නතර වුණේ නැහැ. ඒක තවත් විදිහකින් අපි කිමුක ටැකල් කරනවා කියලා. එහෙම වෙනවා. මොනවලින්ද කියලාද හිතෙන්නේ කවින්? මොන වගේ දේවල් වලින්ද? සාමාන්‍යයෙන් ඉතින් එක එක විදි තියෙනවා. ඔව්. ඒ කියන්නේ සල්ලි දීලා අල්ලන විදි තියෙනවා. අනිත් එක බුද්ධ්‍යංශ වලින් රටවල් වට්ටපු රටවල් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ලංකාවත් අපි පැත්තකින් තියමුකෝ. එතකොට දැන් රුසියාව සෝවියට් සමූහාණ්ඩුව බිඳවට්ටන්නෙත් යුද්ධ කරලා නෙවෙයි. ඒ රටත් ලොකුම රටක්. ඒ කියන්නේ ලෝක යුද්ධෙදී මිෂන් බාබරෝසා වගේ ගත්තාම ලෝකෙ වෙච්ච ලොකුම යුද්ධේ. හැබැයි ඒකෙමුත් රුසියාව දිනනවා. හැබැයි රුසියාව සෝවියට් රුසියාව කෑලි කරන්නේ ඇමරිකාවේ තිබිච්ච බුද්ධ්‍යංශ එකතු වෙලා. ලංකාව අල්ලගත්තෙත් 1815 යුද්ධ කරලා නෙවෙයි. ඒ වෙනකොට ලංකාව හිටම හොඳම බුද්ධ්‍යංශ නිලධාරියෙක් විදිහට වැඩ කරපු බුද්ධ්‍යංශ නිලධාරියෙක් නේ ඔහු තනතුර. ඩියුටි එක කරපු වැඩේ හැබැයි බුද්ධ්‍යංශ වැඩ. ඔව්. ඩොයිලිලා එකතු වෙලා මේ ලංකාව අල්ලගෙන. ඒ විදිහට රටවල් අල්ලන සිස්ටම් එකකුත් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ක්‍රමවේද ගොඩක් මේ වෙනකොට ලෝකේ රටවල් අල්ල ගන්න විදි තියෙනවා. තියෙනවා. ඒ වගේ මේ දැන් ලංකාව කියන්නේ හරි ස්වයංපෝෂිත රටක්නේ. දැන් ඒ වගේ දේවල් දැන් අපිට we can feed ourselves කියනවා ශමල්. අපිට පුළුවන්කම තියෙනවා අපේ රටේ දේවල් ඒකට ඒක කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි ගෙන්නනවා දේවල්. ඒකනේ අපි කරන්නේ. දැන් ඒ වගේ මේ කොරෝනා අවුට්බ්‍රේක් එක කොවිඩ් අවුට්බ්‍රේක් එකත් එක්ක අපි ආයෙත් ඒකට ලින්ක් වුණා වගේ දෙනවා. කියන්නේ අපි ගෙවල් වල ආයෙ එළවලු මේවා හදන්න පටන් ගත්තා. අපිත් පටන් ගත්තා ආයෙ අපිම අපිව බලා ගන්න විදිහක්. ඒක තිබ්බ කලින්. හැබැයි මේකත් මේ වෙන රටකින් ආපු දෙයක් නිසා අපිට ආයෙක කරන්න සිද්ධ වුණා. ඒ වගේ ඔය වගේ ටැකල් කරන අවස්ථා තියෙනවා කියලා දැන් කවින් කිව්වා වගේ social media කියන්නේ in a way they tackle us. We don't know. YouTube and there are so many things. FB ගත්තහම ඉතින් කවින් ඔයා වුණත් තියන්නේ නැහැ නේද ෆෝන් එක. දැන් ඔය මෙයා භාගය කිව්වා වගේ දැන් මම අර කලින් කතා කරේ රුසියාව අල්ලගත්ත කතන්දරේ. ඔව්. ඔතෙන්ටත් මේ CIA එක පාවිච්චි කරන්න ඕක. ඒ කට්ටිය කරන්නේ මේ පළවෙනියටම දැන් රුසියාව කියන්නේ අර සෝවියට් රටවල් සාමාන්‍යයෙන් අර එහෙම සමාජෙත් එක්ක ලොකුවට ගෝලීය තත්ත්වයක් එක්ක ලොකුවට මේවා කරන්නේ නැහැනේ. මුණ දෙන්නේ නැහැනේ. ඔව්. එතකොට ඇමරිකාව කරන්නේ රුසියාවේ මිනිස්සුන්ට ටීවී එක හඳුන්වලා දීලා පෙන්නනවා මේ ඇමරිකාවේ මිනිස්සු මාර සතුටකින් ඉන්නවා. ටීවී එකේ පෙන්නන්නේ දැන්. ලංකාවෙත් ඇත්තටම ඕකනේ දැන් අපි සමාජ ජාලා ගැන ඔය භාග්‍ය කිව්වහම ඇත්තටම යන්නේ ළමයේ KCC මේ මොකද්ද? හොඳ කෑම කඩේකට අවුරුද්දකට විතර සැරයක්. ඔව්. හැබැයි ඒකේ ෆොටෝස් ගහලා Facebook එකේ දාන අවුරුදු 5ක් විතර. ඇත්ත කතාව ඕකනේ.
ඒ වගේ බොරුවට මවාපාලා ටීවී වලින් එහෙම පෙන්ලා ඒ රටවල් වලට පෙන්නවා මේක තමයි මාර රට. ඔයාලගේ රට මොනවද වෙලා තියෙන්නේ. අන්න එතකොට ඒ කට්ටිය ඉල්ලුවා අපිට නිදහස ඕන අපිට ඇමරිකාව වගේ වෙන්න ඕනේ. මෙන්න මේ වගේ දැන් ඔය සමාජ ජාල වලින් කරන්නේත් ඇත්තටම භාග්‍ය කියන වගේ ඒ වගේ දෙයක් තමයි අපිට ලොකු දෙයක් මවලා පෙන්වනවා. ඇති දෙයක් නැහැ හැබැයි. හැබැයි ඉතින් අපි දන්නෙත් නැහැනේ. අපිත් ඉතින් ෆෝන් එකෙන් ලැප්ටොප් එකෙන් බලලා ඒ නිදහස ඉල්ලගෙන යනවා. අන්තිමට අපිට හම්බෙච්ච නිදහසක් නෑ. තියනවද? ඔව් ශමල්. නිදහසක් නෑ. ඒක හරි. එනකොට ඔයා කියපු කතාවට මම 100%ක් එකඟ වෙනවා. මොකද දන්නවද? ගොඩාක් තැන්වල තියෙන්නේ බොරු මවාපෑමක් විතරයි. ඇතුලේ ඇති දෙයක් නැහැ. ඒ වුණාට කාගේ හරි කෙනෙක්ගේ නිදහසක් නැති කරනවා කියන්නේ අපි ඔහුව යටත් කරගන්නවා වගේනේ. ඒ කියන්නේ අපේ බලය පෙන්නනවා අපි. ඉංග්‍රීසි, ලන්දේසි හැමෝම තමන්ගේ බලය පාවිච්චි කරලානේ ලංකාව අල්ලගන්නේ. ගොඩාක් අය කැමති ඒ දෙයට. සමහර අය කැමති ගොඩාක් ඉඩම් මිලදී ගන්න. රත්තරන් බඩු මිලදී ගන්න. ඒ වගේ එක එක අයට එක එක දේවල් තියෙනවා. ඒ තමන්ගේ මුදල් බලය තමන්ගේ බලය පෙන්වන්න. බලය පෙන්වන්න. ඒක ඒ කට්ටිය බලය එකතු කරගන්න විදි එක විදි තියෙනවා. එක එක විදිහට ඒක සල්ලි වලින් රත්තරන් වලින් රටවල් විදිහට ගත්තාම රටවල් වලින් ඔව්. එහෙම කතන්දර ගොඩක් ගොඩක් තියෙනවා. දැන් ඇමරිකාව කියන්නේ බොහොම විශාල භූමි ප්‍රමාණයක විසිරීලා තියෙන රටක්. ඉන්දියාව කියන්නේ බොහොම විශාල භූමි වපසරියක දිවිලා තියෙන රටක්. ඇයි එහෙනම් අනේ ලංකාව අල්ලන්නේ? ඇති වැඩක් නැහැ නේද? අච්චර ලොකු භූමි ප්‍රමාණයක් අල්ලන රටවල් තියෙන ඕන තරම්. අපේ අසල්වාසි ඉන්දියාව කොච්චර විශාලද ලංකාවට වැඩි? ඕස්ට්‍රේලියාව කොච්චර ලොකුයිද අපිට වැඩි? ඇමරිකාව කොච්චර ලොකුයිද? එහෙනම් ඇයි මේ සමහරවිට සිතියම අපි අර ඔය පේමන්ට් එකේ විකුණන්න තියෙන රුපියල් 150ට විතර ලෝක බෝල. ඔයලා බලන්න ලංකාව පේන්නෙත් නැහැ. ඔව් හරි චූටි. ඒ හරි චූටි. කියන්නේ ඉන්දියාවට යටින් හරි හිමීට බලන්න ඕනේ රටක් විදිහට තමයි තියෙන. හරිම පොඩි ලෝක මට්ටම් වල භූ විෂමතාවය. භූ විෂමතාවය. ඉතින් හැබැයි ඇයි අච්චර ලොකු රටවල් අපිව අල්ලන්න දෙන්නේ? ඔව්. මේක ලොකු ප්‍රශ්නයක් නේ. ඒක හොඳම ප්‍රශ්නයක්. ඇයි ලංකාව අල්ලන්නේ? ඒ ගැන කියන්න. ගීතයක් කාලෙමු. ඒක දිග කතාවක්. පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ. විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ. ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින්. සිංහලේ මගේ පින්බර පොළොව
සිඹින් ඉරක් පායනා දේශය ලොව බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොව බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි දැන් කවින අපි මේ ගීතයට යන්න කලින් අපි කිව්වනේ මේ මෙච්චර ලොකු රටවල් තියෙන මෙච්චර ලොකු පෘථුවියක ගොඩාක් ලොකු රටවල් තියෙනකොට ඇයි ඇහැටවත් පේන්නේ නැති චූටි රටක් අල්ලන්න මෙච්චර මිනිස්සු යුද්ධ කරන්න කියන එක? ඒක සෑහෙන ප්‍රශ්නයක් නේ. එක්කෙනෙක් නම් කමක් නැහැ. එනවාට ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි ඒ කාලේ එතකොට කලින් ගත්තාම ඉන්දියාවේ ඉඳන් ඒ කාලේ අද කාලෙත් අවුරුදු 30ක් තිස්සේ යුද්ධයක් තිබ්බා. ඒකෙත් ඉල්ලුවේ මේ ලංකාවම තමයි. ලංකාවේ මුහුදු සීමාවේ කියන්නේ මුහුදු වට මේක ගත්තාම 3න් 2ක් විතර ඒ කට්ටිය ඉල්ලුවා. ඔව්. එච්චර ලොකු ප්‍රමාණයක් ඉල්ලගෙන ලංකාවෙන් කොටසක් කඩා ගන්න අවුරුදු 30ක් විතර තිස්සේ ලංකාවේ හැමතැනම යුද්ධ කරා. හැබැයි යාට හම්බුනේ මොනවද කියලා අපි දන්නවා. ඔව්. ඒ ගැන අපි කියන්න ඕනේ නැහැ. මොකද ඒ සම්බන්ධව තියෙන මතක අපි වහන් ඉන්න ඔයාලට අනිවාර්යෙන් තියෙනවා කියලා අපි දන්නවා. ඒත් අපිට ප්‍රශ්න තියෙන්නේ ඇයි මේ ලංකාව අල්ලන්නේ කියලානේ. ලෝකේ එක එක රටවල් වලට ගියොත් ඒ රටවල් එක එක විදිහයි. සමහර රටවල් තියෙනවා ඉන්න බෑ සීතලයි. සමහර රටවල් තියෙනවා ඉන්න බෑ රස්නේ. මැද තියෙන රටවලුත් තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි ලංකාවේ විතරයි ඒ වගේ සීතල ඕනේ නම් ඔබට යන්න පුළුවන් මේ කන්ද උඩ රටින් ඇවිල්ලා නුවරඑළිය පැත්තට. නුවරත් සීතලයි නැතුව නෙමෙයි. නුවරඑළිය පැත්තට ගියොත් හොඳටම සීතල විඳින්න පුළුවන්. එතකොට අපි දකුණු පළාතට එහෙම නැත්නම් උතුරු පළාතට ඒ වගේ පැතිවලට ගියොත් අපිට ටිකක් රස්නේ විඳ ගන්න සහ එක එක පරිසර තත්වයන් යටතේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට කැමති කොහොමද? අර අපි කියන්නේ all in one හැමදේම තියෙනවා ලංකාව ඇතුලේ. පැකේජ් එකක්. ඔක්කොම තියෙනවා. හැමදේම තියෙනවා. ඒ හින්දා තමයි ඔය ආක්‍රමණිකයෝ වැඩිපුරම ලංකාව ආක්‍රමණය කරන්න හේතු වෙන්නේ. මොකද නැවක වුණත් දැන් හිතන්න සේදමාවත තියෙනවානේ. ඔය ඔක්කොම ඇවිල්ලා මේ ලංකාව ඇතුලේ තියෙනවානේ වරායවල්. මේ දවස්වලත් ලොකු ප්‍රශ්න යනවානේ කතාව යන්නේ වරාය ගැන. වරාය ගැන විකුණනවා කියනවා, සමහරු නැහැ කියනවා. දැන් විකුණන්නේ නැහැ කියන ඒ වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. මොකද ඒක දිග කතාවක්. මොකද ඒ කතාව අපිට වැඩක් නැතුව නෙමෙයි. ඒක වැඩක් තියෙනවා. හැබැයි ඒක තාම ප්‍රොසෙස් එකේනේ යන්නේ. ඔව්. අපි දැම්ම එකට නිකන් කතා කියන්න අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය උනාට පස්සේ අපි බලමු. කරි බලමු. ඔව්. එතකොට ලෝකේ තියෙන මේ ස්වභාවික වරායන් වලින් හොඳම වරාය තියෙන්නේ ලංකාවේ. තිරිකුණාමලේ. ඒ කියන්නේ ඒක කොච්චර හොඳයිද කියනවනම් මම අර කට කතාවෙන් වගේ අහලා තියෙන්නේ යුද නැව් පවා හංගන්න පුළුවන්ලු. පේන්නේ නැති වෙන්න. ඉතින් එච්චර දේවල් තියෙනවනම් මේ චූටි රටේ අර සමහර විට මේ ලංකාවේ ඇතුලේ ඉන්න ඔයාලට අපිට සමහර විට මේ ලංකාවේ අගේ දැනෙන්නේ නැතුව ඇති. එහෙම ප්‍රශ්නයක් දෝ තියෙන්නේ කියලා හිතනවා වෙලාවකට. මොකද මේ ලංකාවට විදේශිකයෝ සලකන විදිහට අපි මේ ලංකාවට සලකනවා මදි ඇත්තටම. මං හිතන්නේ ඒ හින්දාම වෙන්න ඇති විදේශිකයෝ, ඒ කියන්නේ සංචාරකයන් වැඩිපුර මේ ලංකාවට ආකර්ෂණය වෙලා තියෙන්නේ. වැදගත් දෙයක් කියන්න ඕනේ චමල්. මොකද දන්නවද ඒක හරි වේදනාත්මකයි කියනකොටත් මේ සාමාන්‍යයෙන් හොඳට ඉගෙන ගන්න කෙනෙක්ට කතා කරන්නකෝ. චමල්ට භාග්‍යයට පුළුවන් නම් මොනවද අනාගතේ කරන්න ඉන්නේ? චමල් ලංකාවෙන් යනවා. ඔව්. බෑ බං ඉන්න. මම යනවා. ඔසී යනවා. ඇමරිකා යනවා. ඔව්. එංගලන්ඩ් යන්න තාම මචං හිතාගෙන ඉන්නේ. ස්විස් යනවා. ස්විස් යනවා. මම සිටිසන් ගන්න කියලා ඉන්නේ. නෝ ග්‍රීන් කාඩ් ගන්න ග්‍රීන් කාඩ් ගන්න ඉන්නේ. හරි අමාරුයි. ඒ කියන්නේ ආසයි ඇක්සන්ට් එක. කාලයක් රංගත් පෑවා. හැබැයි චමල් තරම් නම් නළුවෙක් නෙවෙයි. චුට්ටක් රංගපාන්න පුළුවන්. කොහොම හරි ඉතින් මේ
ඉතින් කියන්නේ එහෙම. ඒ කියන්නේ දැන් ඔය චමල් කිව්වා වගේ ඇත්තටම අර ලෝකේ ඉන්න මිනිස්සුන්ට තියෙන වටිනාකමෙන් දශම ස්ථානයක්වත් අපිට නැහැ. ඔව්. දෙමාපියෝ වුණත් අපිට කියන්නේ මොකද? හොඳ ටිකගෙන හොඳ රටකට යන්නකෝ. ඇයි අපේ රට හොඳ නැද්ද? ඔව්. හරි ප්‍රශ්නයක් නේ. ඇත්තම කිව්වොත් ලංකාව ගත්තොත් මෙහෙමයි. හරි බැලන්ස්ඩ් රටක්. අනිවාර්යයෙන් දැන් ඔය සංචාරකයේදී කියන්නේ ලංකාව එක පැත්තකින් නෑ පටන් ගත්තාම ගමන් කරන්න ඔව්. අනිත් පැත්තෙන් නතර වෙනකොට ලෝකෙ හැම රටකටම ගියා වගේ තමයි. හැම ක්ලයිමට් එකක්ම විඳගෙන යන්න පුළුවන් අපිට. ඔව්. කොළඹින් බදුළු කෝච්චිය නැග්ගොත් ඔව්. කොළඹ පටන් ගන්න ක්ලයිමට් එක නේ කෝච්චියෙන් බහිනකොට තියෙන්නේ. වෙනස්ම ක්ලයිමට් එකකින් යන්න පුළුවන්. ඉකොනොමික් පැත්තෙන් බැලුවොත් සේදමාවත චීනෙන් පටන්ගෙන යුරෝපයට යනකම් තියෙන මේ අතර හරි මැද්ද තියෙන වෙළඳ මධ්‍යස්ථානය. කියන්නේ ඒක මේ ඊයේ පෙරේද පටන් ගත්ත දෙයක් නෙවෙයි. කියන්නේ අපි ගත්තොත් සිංගප්පූරුව වගේ රටවල් ලී කුවාන් යූලා ඒක මේ පස්සේ මේ මෑත භාගයකදී තමයි යාලා මේ සේදමාවතෙන් වරායවල් හදාගෙන ඒ රටවල් දියුණු කරගත්තේ. හැබැයි අපේ රටවල් එහෙම නෙවෙයි. මේ රජ කාලේ ඉඳලම මේ රටවල් ඒ වෙළඳ පෙර අපර දෙදිග කනෙක්ට් කරපු තැන. ආර්ථිකමය පැත්තෙන් බැලුවත් එහෙමයි. ඒ කියන්නේ මේකට මේ එහෙම නැතිකමක් නෙවෙයි. අපිට තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපිට නිදහසක් නැහැ. මොකද හිතන්න නිදහසක් නැහැ. අපි කොතනද ඉන්නේ කියලා හිතන්නවත් අපිට නිදහසක් නැහැ. තමන්ගෙන් නිදහසක් නැහැ. තමන්ගේ සිතුවලි වලින් නිදහස් වෙලා නැහැ. නිදහස් වෙලා නැහැ. අන්න ඒ හින්දාම තමයි මං හිතන්නේ අපිට වඩා පිටරට අයට මේකට ආදරයක් තියෙන්නේ. අන්න ඒ හින්දාම තමයි මේ ලෝකේ ඔය ප්‍රබල කියා ගන්න රටවල් ටික හැම වෙලේම උත්සාහ කරන්නේ අපේ රට අල්ලා ගන්න විදිහක් හදා ගන්න. මොකද එයාලට අපිට වඩා මේක වටිනවා. මොකද එයාලට මං හිතන්නේ අපිට වඩා සමහරක් විට හිතන්න නිදහසක් ඇති රටක තියෙන වටිනාකම ගැන. ඔව්. ඒකට මේ හොඳම නිදසුනක් තමයි දැන් මගෙත් මිතුරෝ ඉන්නවා, මගේ නෑදෑයෝ ඉන්නවා රටින් පිට. සමහර අය ඉගෙන ගන්නවා, සමහරු රැකියාවල් කරනවා. ඒ වගේ අය ඉන්නවා. කවින වටත් ඇති. අනිවාර්යයෙන්. භාග්‍යගෙත් අයියා ඉන්නෙත් රට. එතකොට මේ අපි අහන් ඉන්න ඔයාලටත් අනිවාර්යෙන්ම පිට රටක කෙනෙක් ඇති. අහලා බලන්නකෝ ලංකාව ගැන දැනෙන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන්ම යාලා කියන්නේ ලංකාව කියන්නේ මට දැන් දුවගෙන එන්න පුළුවන් නම් මං හරි කැමතියි කියලා. එච්චරකට එයාලා කැමතියි මේ ලංකාවට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කලින් වැඩසටහන් වලදී කියලා තියෙනවනේ කවින්. දෙයක් අහිමි වෙන්න ඕනේ. ඒ ගැන ආදරයක් හිතෙන්න. ඔව්. ඒ කියන්නේ දැනෙන්න නම් අනිවාර්යෙන්ම දෙයක් අහිමි වෙන්න ඕනේ. අහිමි වීමක් නොමැති තැනක ආදරයක් නැහැ. බොරුවට ඔහේ ගොඩනගාගත්ත දෙයක් විතරයි එතන තියෙන්නේ. දැන් අහිමි වීම කිව්වා නේද ශමල්ව? ඔව්. අහිමි වීම. අහිමි වීමක් තියෙන්නේ බැඳීමක් ඇති තැනනේ. අනිවාර්යෙන්. බැඳීම් වැඩි වෙන තරමට මොකද වෙන්නේ? බැඳීම් වැඩි වෙනකොට ඒතනත් අපේ නිදහසට නැති වෙනවා. බාධාවක්. මොකද අපි ඒකට බැඳෙනවානේ. ඒකට බැඳෙනවා. එහෙම අන්න ඒක. බලපුවාම හැම තැනදීම අපේ නිදහස නැති වෙලා තියෙනවා. ඔව්. නිදහස නැති එක හරි. හැබැයි මං කියන්නේ කවින් කිව්වනේ මේ රටට පිට රටවල් වල අර හොඳම මොළ ටික පිට රටවල් වල ඉන්නේ කියලා. නෑ. ලංකාව ඇතුලේ තාම ඉන්නවා හොඳම මොළ ටික. හැබැයි එයාලත් බලාගෙන ඉන්නේ පිට රටකට සේවය කරන්න. මං හිතනවා පිට රටවල් වල තියෙන කියන්නේ එක ඔය දැන් අපි ගමු නාසා ආයතනය වගේ. ඒ වගේ ගොඩාක් ආයතන තියෙනවනේ. සාමාන්‍ය ලෝකෙට දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙච්චර සම්පත් තියෙන ලංකාව වගේ රටක ඇයි අපිට බැරි ඒ වගේ දේවල් ලංකාවේ කරන්න? සමහර විට ඉඩේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉඩවල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒකට සොලියුෂන්ස් අපිට තියෙනවා. මොකද ලංකාව දැන් දියුණු වේගෙන ඉන්නේ. එතකොට මම දැක්ක මේ ළඟදී මුහුණු පොතේ. ඒ මුහුණු පොත කියන්නත් බෑ ඒකට. Facebook කියන්නේ Facebook එකේ තියෙනවා මේ විවෘත ආරාධනයක් කරලා ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ලංකාවේ ඇතුලේ නැවතත් අර ඔය මොළ අපි කියන්නේ මොළ ටික උත්තම මොළ ටික හොඳම මොළ ටික ලංකාවට ගෙනල්ලා හොඳ වැඩක් කරන්න පිටරටවල වලින් අයට ආරාධනා කරලා තිබ්බා. මීට සෑහෙන කාලයකට කලින් මම ඒක Facebook එකේ දැක්කේ තියෙනවා. හොඳ වැඩක් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හැබැයි නිදහසක් තියෙන්නේ දෙයක් කැප කරන තැනක. එතකොට අයිමිවීමක් තිබ්බොත් භාග්‍ය කියනවා වගේ නිදහසකුත් තියනවලු. මේක හරි පැටලවිල්ලන්නේ. ඒ වගේම තමයි සමහර දැන් අපි කිව්වා අපිට අයිතියක් වෙච්චහම අපේ නිදහස නැති වෙනවා කියලා. ඔව්. හැබැයි අපේ දේවල් නැති වුණාට පස්සෙත් අපේ නිදහස අහිමි වෙලා ඒ තියෙනවා. අයිතියක් දැන් ඔය- සමගම මේ මොකද්ද මේ නිදහස නැති කරගන්න එකත් තමන්ගේ තීරණයක්. අනිවාර්යෙන්ම. choice එකක්. ඔව් දැන් අපි ගත්ත දැන් රටක් යටත් කරගත්තාට පස්සේ ඔව්. මේ ඒ රටේ තියෙන දේවල් ඔක්කොම යටත් කරගත්ත කෙනා අරගෙන යනවානේ. ඔව්.
සහ එයාලා අපේ මෙන්ටලිටිය එකෙන් අපි නිදහස නැති කරලා දානවා. එතකොට දැන් ලංකාව අල්ලගත්ත අය මේ අපෙන් අරගෙන ගියේ මොනවද? අපි ඊළඟ ගීතයට යම්. ඒකේ කියනවා මොනවද අපෙන් අරන් ගියපු දේවල් කියලා. ගීතයට ගිහිල්ලෙමු. ඒක දිග කතාවක්. ඊට කලින් මතක් කරන්න ඕනේ. දැන් ඔයාලට නිදහස විඳින්න පුළුවන්. යන්න Facebook එකට ගහන්න ඒක දිග කතාවක්, ලයික් කරන්න, අපේ වීඩියෝස් තියෙනවා ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න, අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. අපි ගීතෙට ගිහින් යමු. මුහුදින් එපිට ගුගුරුබා බතරොයි උගුරු දණ්ඩ හත් දෙයියන් බලා ඉද්දි සුද්දෝ ආවේ රට කරන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න සුද්දෝ ආවේ රට කරන්න මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්න ලක්මවුනගේ දරු පැටවුන් වහල් කමේ තියාගන්න වැව් බින්දරන් කොත විමලා වැව් බින්දරන් කොත විමලා දා ගැබ පිට කොඩි දමන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න සුද්දෝ ආවේ රට කරන්න එළුවටලා වනහිස මුදු බිම් කරන්න කෝපිතේ රබර් වවලා එතෙර එදේසෙට යවන්න ඉර නොබහින පොළොව වටේ ඉර නොබහින පොළොව වටේ කතිර කොඩිය ලෙල දෙවන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න සුද්දෝ ආවේ රට කරන්න මඩකාගෙන දිවකාගෙන බර අදින්න උත්තම අධිරාජ්‍යකට ජීවිත පූජා කරන්න අනේ අපොයි අපිත් ගියා අනේ අපොයි අපිත් ගියා පය පාමුල වාල් වෙන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්න සුද්දෝ ආවේ රට කරන්න මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ හත් දෙයියන් බලා ඉද්දි සුද්දෝ ආවේ රට කරන්න මහත්වරුනි පේනවාද අදත් දෙනව රට කරන්න අදත් දෙනව රට කරන්න ඔව්කවින් අද ඒක දිග කතාව අද කතා කරන්න යුතු නිදහස ගැනනේ. ඔව්. නිදහස නැති වුණේ කොහොමද? හම්බුනේ කොහොමද? මේ වෙනකොට අපි නිදහස්ද? මේ වෙනකොට අපි නිදහස්ද කියන එක අපි කතා කරා. මේ නිදහස කියන දේ තමන් නැති කරගන්නේ ඇති කරගන්නේ තම තීරණය මත. ඒකත් අපි කිව්වා. ඒතර දැන් කාලේ මේ මානසික සුවය සහ නිදහස ඔය දෙකම එකට යන දෙකක්. මානසික සුවය රඳා පවතින්නේ තමන්ගේ choice එක මත. තමන් නිදහස මම මෙහෙම ඉන්න ඕනේද? මං අර විදිහට ඉන්න ඕනේද? ඒ වගේ
හිතන්නේ තම තීරණය මත. ඔය වගේ මේ මට මේ පොඩි කෝටේෂන් එකක් හම්බුණා. ඒක කියනවා මේ happiness is the new rich. Right? Happiness is the new rich. සතුට තමයි අලුත්ම මේ පොහොසත්කම, ධනය. Inner peace is the new success. තමන්ගේ මානසික සුවය තමයි සාර්ථකත්වය. Health is the new wealth. ඒක COVID අපිට කියලා දුන්නානේ. Kindness is the new cool. මගේ මොටෝ එකක් තියෙනවා. මං සාමාන්‍යයෙන් ස්ටේටස් එහෙම දානකොට මං හරියට දානවා be kind for no reason කියලා. ඒක හරියම නිදහස්. දැන් ඔයා කිව්වොත් මේ වෙන්නේ නැති දෙයක් හිතන්නකෝ. අර කිකිලියක් රත්තරන් පිටතර දාන. ඔය වගේ කතා තිබ්බට දැකලා නැහනේ. මං කියනවා ඇත්තද? හොඳයි. හරි නිදහස්. වාද කරන්නේ නැහැ කවින්. ඒ මගේ නිදහස. ඒ තමන්ගේ නිදහස තමන්ට ඕන විදිහකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. It depends on your perspective. මම හිතන්නේ නිදහස කියන දේ independence කියන එක. depend වෙන්න එපා. independence. depend වෙන්නේ නැතුව නිදහස කොයි විදිහට තමන් විඳිනවද කියන එක තමන්ගේ අතේ තියෙනකොට තමන්ගේ ජීවිතයේ පේන් බ්‍රෂ් එක වෙන කෙනෙක්ට දීලා ඒ නිදහස යාගින් බලාපොරොත්තු වෙන එක හරිම මෝඩකමක්. ඉතින් මේ දැන් අද අනිවාර්යයෙන්ම වාග්ය. ඉතින් අද දැන් මේ වෙනකොට අපි අපේ කාලේ චුට්ට මෙයා වෙලා දැන් වැඩසටහනේ අවසාන කොටසට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් නිදහස කියන්නේ හරි ලොකු මාතෘකාවක්. මේ මාතෘකාව ඇතුලේ කතා කරනකොට මේ ඉතින් අපිට කතා කරන්න ඇත්තටම පැයක් කාලයක් නම් මදි. අපි පුළුවන් තරම් මේක මැනේජ් කරලා පුද්ගල නිදහස, රටක නිදහස වගේ දේවල් ගොඩක් ගැන ඔයාලට කතා ටිකක් කියන්න අපි මේ වෙලාවේ උත්සාහ කරා. ඉතින් මේ අපි හිතන අපි ඒවා කිව්වා කියලා නේද? අනිවාර්යයෙන්ම පැයක් ඇතුලේ අපි මේක කියන්න උත්සාහ කරා. හැබැයි අපි ආසයි තව එකතු වෙලා ඔයත් එක්ක නිදහස ගැන කතා කරන්න. හැබැයි අපිට කතා කරන්න නිදහසක් නැහැ. ඉතින් නිදහස කියලා කියන්නේ චමල් මේ එක්කෙනෙක්ගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් නෙවෙයි. ඔව්. මේක කට්ටිය එකතු වෙලා කැප කරලා ගන්න ඕන දෙයක් තමයි නිදහස කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා කියනවා ඔයාලගේ නිදහස දිනා ගන්නකොට ඔයාලා නිදහස වෙනුවෙන් පෙනින්නකොට එක්කෙනෙක් වෙනුවෙන් මම කියලා හිතන්නේ නැතුව දෙන්නෙක් විදිහට කණ්ඩායමක් විදිහට තවත් එක්කෙනෙක් එක්ක එකතු වෙලා නිදහස කියන දේ විඳින්න නිදහස කියන දේ ලබා ගන්න උත්සාහ කරන්න කියලා වැඩසටහන ඉවරනකොට මම මතක් කරනවා නේද ජමල්? ඒකට කියන්න ඕනේ. කිව්වනේ නිදහස නම් එකතු වෙලා කරන්න ඕනේ කියලා. එතකොට ඔයයි මමයි කියන දෙන්නම එක්කෙනෙක් වෙලා මේක කරන්න ඕනේ. හැබැයි ඒ නිදහස වෙනුවෙන් පෙබරවාරි 14 වෙනිදාට දෙන්නම එක්කෙනෙක් වෙන්න නම් එපා. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ නිදහස කියන දේ ඒක ඔබට හාස්‍ය උත්පාදනය වෙනව ඇති. ඒක හොඳ උපදේශයක්. තව සතියක් හමාරකට අනිවාර්යෙන්ම කියන්න ඕනේ නිදහස කියන දේ තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. නිදහස කියන දේ සත්තුන්ටත් තියෙනවා. ඒකින්ද සත්තු මරන්න එපා. ඒ වගේ හුඟක් නිදහස වෙනුවෙන් ගොඩාක් දේවල් අද අපි ඔයාලත් එක්ක කතා කරා කියලා අපි හිතනවා. ඔයාලට ගොඩක් දේවල් දැනෙන්නේ නැති. ඔයාලා ගොඩක් දේවල් විඳින්නේ නැති. කොමුණත් අද දවස අපි හරි ආසාවෙන් ගෙවුණා. මොකද නිදහස කියන දේ අපි හැමෝටම තියෙන්න ඕන දෙයක්. හැබැයි නිදහස කියන දේ අපෙන් යනවා. ඒ අපි මැරිච්ච දවසකට. එදාට මේ හරියටම අපි නිදහස් වෙන්නේ අපි මැරිච්ච දවසකට. ඒකයි මට කියන්න ඕනේ උනේ. එතකන් අනිකා වෙනුවෙන් කැපකිරීම කරන්න වැරදි දේවල් වලට යොමු වෙන්න එපා. ගිහින් එන්නම්. ඒක දිග කතාවක්. අදත් අපේ වැඩසටහන නිෂ්පාදනය කරේ ඉන්දික විජේසිරි මහත්මයා. ඒ වගේම අපිට හැමෝටම අහන්න ඉඩ සලස්සලා දුන්නේ අනූජ ජයරත්න මහත්මයා. අපි එනම් ගිහින් එන්න. මම භාග්‍යා වීරකෝන්. මම කවින් විමල් රත්න. මම චමල් ලියනගේ හමුවෙමු ආයෙත් ඒක දිග කතාවක් තුළින් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයයි. දිගටම රැඳී ඉන්න. ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු ගැටෙනාබිම් තලය පුරා යුධයේ ගිනිදැල් පැතිරෙන්නේ දුක් විලාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොළව මත එකම ලැයින් අප සැදුනේ එකම සුසුම් ලය රැඳුනේ ඔබත් මමත් හිඳිනානේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හිටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හිටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු රකිමු මිනිස්කම් බේද නොවී කුලගොත් උස්මෙටි කම්දුරලා සතුරු සිතුම් අත්හැරලා කුසගින්න අවිදරා දැවේ ලපටි සිත් කඳුළු පිසින් දරුවන්නේ සතුට බෙදමු මිහි මණ්ඩලේ ඔබත් මමත් හිඳිනාමේ ලොව තුළ කඳුල සුසුම මකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම